right අපි ඊළඟට yes අපි ඊළඟට dynamic random access memory කියලා ලිව්ව නේද DRAM කියන තැන ඊළඟට මොකද්ද තියෙන්නේ SDRAM synchronous dynamic random access memory තමයි SDRAM කියන්නේ DRAM කියන්නේ sorry RDRAM කියන්නේ Rambus dynamic random access memory double the data rate dynamic random access memory DDR RAM double data rate dynamic random access memory හරි සර්. ලියාගත්තද Yes sir. හරි right එතකොට පොඩ්ඩක් එන්න මට අරදුනා පොඩි තැනක DDR SDRAM හොඳයි DDR SDRAM double data rate static dynamic random access memory double data rate static dynamic random access memory DDR SDRAM double data rate static dynamic random access memory එක හදාගන්න static කියලා මට චුට්ටක් එතන වැරදුනා right ඔව් ලියාගත්තද දුවේ යනුලි තිසංග හදාගත්තද ඒක ඔව් සර්. ස්ටැටික් කියලා හදාගත්තද ඔව් මේ තියෙන්නේ අපි මම මේ කියන්නේ මේ අපේ
7 වසරේ ළමයින්ගේ පාඩම මේ තියෙන්නේ RAM එක ගැනද? මේ ඔයගොල්ලෝ කරන්නේ 7 වසරේ ළමයින්ගේ පාඩම RAM එක ගැනද? මම මේ ඒකෙන් ටිකක් අරගෙන තමයි ඔයාලට කිව්වේ 7 වසරට කරන්නේ මේක ඔයාලා. මගේ 7 වසරේ ළමයි ඒ ලෙවල් එකේ ඉන්නේ. රයිට්? මගෙත් එක 6 7 ඉඳන් එන අය. දැන් ඊළඟට DDR SD RAM කියන එක DDR SD RAM කියන එක බෙදා ගන්න මෙන්න මේ විදිහට. ඒකේ වර්ධන අවස්ථා තියෙනවා කීපයක්. මෙන්න DDR SD RAM එක DDR1 2 3 4 5 කියලා බෙදෙනවා. ඒ කියන්නේ DDR SD RAM, DDR1 SD RAM, DDR2 SD RAM, DDR3 SD RAM, DDR4 SD RAM, DDR5 SD RAM. ඒක අවසානයේට SD RAM කියලා කියන්නේ නැතුව DDR1 2 3 4 5 කියලා ලියා ගන්න. ලියාගෙන මේකේ තියෙනවා මේ එක එක RAM වල තියෙන වෝල්ටීයතාව. එක එක RAM වල පාවිච්චි වෙන වෝල්ටීයතාව. මේ RAM එක පරම්පරාව වලට බෙදිලා යන්නේ ඒ RAM එක පාවිච්චි වෙන වෝල්ටීයතාවය අනුව. පරිභෝජනය කරන වෝල්ටේජ් එක අනුව. මේ DDR5 කියන RAM එකට එනකොට එයා පාවිච්චි කරන වෝල්ටේජ් එක ගොඩාක් අඩුයි. ඔන්න බලන්න. වෝල්ට් 1.1 පාවිච්චි කරන්නේ. එයා රිලීස් උනේ 2020 අවුරුද්දේදී. ඔය ටික ඔය විදිහටම ලියා ගන්න. DDR SD RAM කියන එකේ ඒකේ ඩෙෆිනිෂන් එක ඔයාලා ලියාගෙනනේ තියෙන්නේ දරුවනේ. ඒක මේ මම මේ කියන විදිහට බෙදලා ලියා ගන්න ඕම. RAM එකේ වර්ධන අවස්ථා ටික. මේක මේ පරම්පරා පහකට බෙදලා තියෙන්නේ. පළවෙනි පරම්පරාවේ තිබිච්ච DDR1 කියන RAM එක වෝල්ට් 2.5ත් 6ත් අතර පාවිච්චි කරලා තියෙනවා. දෙවෙනි පරම්පරාවේදී DDR2 කියන RAM එක 2003 දී වගේ රිලීස් වුණා. වෝල්ට් 1.8ක් වගේ පාවිච්චි කරලා තින්නේ. DDR3 කියන එක වෝල්ට් 1.5ත් 1.35ත් අතර පාවිච්චි කරලා තියෙනවා. 2007 රිලීස් වුණේ. DDR4 කියන RAM එක 2014 රිලීස් වුණේ. වෝල්ට් 1.2ත් 1.05ත් අතර පාවිච්චි වෙනවා. DDR5 කියන එක 2020 රිලීස් වුණේ වෝල්ට් 1.1ක විදුලි පරිභෝජනයක් තමයි සිද්ධ කරන්නේ. ආ පස්වෙනි පරම්පරාව හැටියට මේ සසම්භාව්‍ය පිවිසුම් මතකවල DDR SD RAM වල පස්වෙනි පරම්පරාව හැටියට හඳුන්වනවා. වර්තමානයේ වෙනකොට පාවිච්චි වෙන්නේ මේ DDR5 කියන තාක්ෂණය. ඒක දැනගන්න ඕන. මම මේ උගන්වපු සියලු දේ අපේ දරුවෝ මතක තියාගන්න ඕන. ඔයගොල්ලෝ හොඳට නෝට් එක බලන්න ඕන, ස්කෙචස් ගහ ගන්න ඕන. ඔයාලා උත්තර ලියනකොට ඔය මම කියපු දේවල් භාවිතා කරන්න ඕන.
මම කියපු විදියට උත්තර ලියන්න. සසම්භාවී පිවිසුම් මතකය ගැන කිසියම් විස්තරයක් කරන්න උනොත් විස්තරය කළා අවසානයේදී කියන්න මෙයාට කියන්නේ මොකද්ද? ගතික සසම්භාවී පිවිසුම් මතකය කියලා. ඒකට හේතුවත් පොඩ්ඩක් ලියන්න. එතකොට දන්නව ළමයි ගොඩක් දැනුවත් කියන එක. ඒක ඔයාලටමයි ප්‍රයෝජනවත්. සර් අර යටින් තියෙන එකත් ලියන්න ඕනේද? මොකද්ද? These memories has already divided into generations due to the development of it. ඒකද? ඔව් සර්. නෑ ඒක ඕනේ නෑ. ඒක අවශ්‍ය නෑ. මම මේ ඒගොල්ලන්ට අපි මේක කරද්දී ඒගොල්ලන්ට පොඩි පොඩි point forms දුන්නා. පොඩි ළමයිනේ. 7 වසරේ. ඒ නිසා පොඩි පොඩි point forms දීලා තියෙනවා ඒකට. ඔයාලට ඒ මොන්නේ නෑ. මොකද ඔයාලට ඒක ඉච්චර කරන්න කාලයක් නෑ. අපි ඒගොල්ලන්ට 6 7 මුල් අවුරුදු ටික මුල් කාලේ ගෙව්වේ මේවත් එක්ක. දැන් තමයි පාඩම් මාලාව පටන් ගත්තේ. ළමයි ගොඩක් දැනුවත් වෙලා තමයි පාඩමට එන්නේ. සිලබස් එකට එන්නේ. ඒකට මට ඔයාලව ඒත් අතාරින්න බෑ අර මෙමරිය ගැන විතරක් කියලා දීලා පුතේ. මට නිකන් හිතට මදි. ඒ නිසා තමයි මම ඔයාලට මේ ටිකක් දුන්නේ. මේ ටිකත් මතකේ තියාගන්න. මොකද නැත්තම් ඔයාලා O level කරලා එළියට යනකොට මේ වගේ දැනුමක් නැතුව ගියොත් වැඩක් නැහැ. මේ දැනුම තියාගන්න. right. අපි ගිය සතියේ ඔන්න දැන් මෙතනින් RAM එක ගැන කතාව ඉවරයි. මේ ඔයාලගේ වැඩි අවධානය වැඩි දැන ගැනීමට තමයි මේ ටික දුන්නේ. මම ඔක්කොම මෙමරි අවසානයේදී මේ තියෙන data transferring method ramsel මේව ඔයාලට කියලා දෙන කාලයක් නැහැ. ඔය ගොඩක් දේවල් තියෙනවා. මුල ඉඳන් හිටියනම් මාත් එක්ක මේව කවර් කරන් යන්න තිබුණා. අන්න. RAM වර්ග. අන්න. මේවා ඉන්ටර්නෙට් එකේ හොයන්න නැහැ. අන්න. RAM එක හයි කරන හැටි හැම දෙයක්ම ඒගොල්ලන්ට දීලා තියෙනවා. මේ තියෙන කෑෂ් මෙමරිය ක්‍රියාත්මක වෙන විදිය කෑෂ් මෙමරි ಜಾති කීපයක් තියෙනවා. දැන් ඔයාලට කෑෂ් මෙමරියයි කතා කරන්න වෙන්නේ. හොඳයි. පාඩමට එමු. අපි ගිය සතියේ තවත් දෙයක් කතා කරා. අවසානයේදී මොකද්ද මේ කතා කරපු දේ? ගිය සතියේ පාඩම අවසන් කරේ තවත් වැදගත් දෙයක් ගැන කතා කරලා. මොකක්ද මේ වැදගත් දේ? යනුලි තිසංගා read only memory. read only memory. read only memory. මොකටද මේ read only memory කියලා කියන්නේ? read only memory කියලා කියන්නේ මොකටද? read only memory කියලා කියන්නේ මොකටද? පතන මාත්‍ර මත. පතන මාත්‍ර මතනය. පතන මාත්‍ර මතනය
පතන මාත්‍ර මතකය. පතන මාත්‍ර මතකය. ඔව් මම දන්නවා පතන මාත්‍ර මතකය කියන්නේ read only memory කියන එක. ඊට වඩා දෙයක් කිව්වොත් මේ ගැන. ඊට වඩා මොනවද කියන්න පුළුවන් මේ read only memory එක ගැන? යනෝලි මේවා මතකයේදී ඇතුළත් කරන ලද දත්ත හා තොරතුරු විදුලි සැපයීම විසන්ධි වුවද නොවෙනස්ව පවතී. ඔව්. ඉතින් ඒක නිසා එක මේ නැෂි නොවන උපාංගයක් non-volatile device සහඳ. හරි. හොඳටම හොඳයි. තව මොනවද මෙයා ගැන කියන්න තියෙන්නේ? මෙම පතන මාත්‍රයට ඇතුළත් කරන ලද දත්ත හා තොරතුරු වෙනස් කිරීමට නොහැක කියවීම පමණක් සිදු කළ හැකිය. මෙම මතකයේදීම ඇතුළත් කරන ලද තොරතුරු තමයි කියවන්නේ. මතකයේදී ඇතුළත් කරන තොරතුරු තමයි කියවන්නේ. මෙම පතන මාත්‍ර මතකයේ ඇතුළත් වන දත්ත හා තොරතුරු නම් පරිගණකයේ ආදාන හා ප්‍රතිදාන ක්‍රියාවලිවලට අදාළ තොරතුරු, RAM එකේ ප්‍රමාණය, නිෂ්පාදිත සන්නාමය, කෙවෙනි සොකටු පිළිබඳ තොරතුරු. ඔව්. එතකොට කවුද මෙයාගෙන් මේවා කියවන්නේ? දැන් මෙයාගෙන් මේ ඕකේ තියෙන විස්තර ටික කවුද කියවන්නේ? සසම්භාවී පිවිසුම. ඈ? සසම්භාවී පිවිසුම. හරියටම හරි. ඔව්. අපි මේ ගැන කතා කරා. දැන් යනුලිත් කියන්නකෝ බලන්න මොනවද අපි මේ ගිය සතියේ මේ ගැන කතා කරේ කියලා. මට දෙන්නගෙම මතකෙන් මේ ටික එළියට ඇදලා ගන්න ඕන. බලමු අඩු ගානේ read only memory එකක් හරි තියනවාද කියලා දෙන්න ගාව. RAM තියෙන්න බෑ. දෙන්නගෙම RAM ගහලා තියාගෙන ඉන්න බෑ. හරිද? මට RAM ගහපු ළමයි වැඩක් නැහැ. RAM එක ගහලා බෑ. එක්කෝ අඩුතරමේ read only memory එකක් හරි තියෙන්න ඕනේ නෙවෙයි. දෙන්නටම read only memory එකක් හරි high කරලා තියෙන්න ඕනේ. දැන් මම කියපු දේ තේරුණාද? මොකටද read only memory එකක් හරි තියෙන්න ඕනේ කියන්නේ? මම මෙහෙන් දානවා මතකයට. හරිද? එක එක විදියට. ඒ read only කරලා හරි මම දෙනවා ඔයගොල්ලව. එතකොට අඩු ගානේ මේ විදියට හරි තියාගන්න ඕන non volatile වෙලා. non volatile වෙලා තියාගන්න ඕන. volatile වෙලා වැඩක් නැහැ. හැම සතියකම මම ඔයගොල්ලෝ මේට කරන්ට් එක දෙන්න ඕන නම් වැඩක් නැහැ. මගේ කරන්ට් එක නැති වෙනකොට මේ මතකේ යනවනම් වැඩක් නැහැ. ඒ නිසා non volatile වෙන්න ඕන. read only non volatile වුණත් කවන්නේ නැහැ. එතකොට කාටවත් මකන්න බෑනේ මේක. මං read only කරනවා. යනුලි කියන්න බලන්න මේ read only memory එක ගැන. නැද්ද අපේ අර කොලේ? කොහර කොලේ? ඒ කොලේ නැති වුණා. මොකක්? කො ෆයිල් එක? ඒක තියෙනවා. ඉතින් ෆයිල් එක තියලා දැන් නෑ ෆයිල් එකට ඒ වෙලාවේ කොලේ දාන්න ඕන. දාලා ලස්සනට ඇටච් කරලා තියාගන්න ඕන. මම ඒකයි කියන්නේ. මේ මගේ ක්‍රමය අනුගමනය කරන්න. එතකොට ඔයාලට පාඩම් කරන්න පුතේ පොත අවශ්‍ය වෙන්නේ නැහැ. ෆයිල් එක ඇරලා අර ස්කෙච් එක බලන්න ගහගත්තු. මම හැමදාම කියන දෙයක්. ස්කෙච් එක බලන්න. ටක් ගාලා මතකෙට එන ඕගොල්ලෝ කරේ මොනවද කියලා. පොත කියව ඉන්න දෙයක් නැහැ. අනිත් එක ඉතින් මේ කතාව මට හැමදාම කියන්නත් එපා. right එහෙමනම් ලියාගමු මාතෘකාව පතන මාත්‍ර මතකය.
පඨන මාත්‍ර මතකය. පඨන මාත්‍ර මතකය. read only memory. read only memory. මින් අදහස් වනුයේ. මින් අදහස් වනුයේ. මතකය කියවීමට පමණයි යන අර්ථයයි. මතකය කියවීමට පමණයි යන අර්ථයයි. මතකය කියවීමට පමණයි යන අර්ථයයි. මතකය කියවීමට පමණයි යන අර්ථය. එනම් මෙහි අන්තර්ගත වන මතකය මෙහි අන්තර්ගත වන මතකය එනම් මෙහි අන්තර්ගත වන මතකය කිසියම් පුද්ගලයෙකුට හෝ උපකරණයකට නැවත වෙනස් කළ නොහැක. සිදු කළ හැක්කේ මෙම මතකයෙහි අඩංගු දත්ත හා තොරතුරු කියවීම පමණි. වර්තමානයේ භාවිතාව අලුත් ඡේදකින් ලියන වර්තමානයේ භාවිතාවන බොහෝ ඉලෙක්ට්‍රෝනික උපාංගයන්හි මෙවන් පඨන මතකයන්
පිහිටා ඇත. මෙවන් පඨන මතකයන් පිහිටා ඇත. මන්දයත් එම ඉලෙක්ට්‍රෝනික උපාංගයන්ට අදාළ එම ඉලෙක්ට්‍රෝනික උපාංගයන්ට අදාළ එම ඉලෙක්ට්‍රෝනික උපාංගයන්ට අදාළ මට විනාඩියක් දෙන්න. right. කෙනොලි මට අපි අන්තිමට ලියපු ටික මට පොඩ්ඩක් කියන්න අන්තිම ටික. මන්දයත් එම ඉලෙක්ට්‍රෝනික උපාංගයන්ට අදාළ මොකද්ද පුතා? ටික හයියෙන් කියන්න. මන්දයත් එම ඉලෙක්ට්‍රෝනික උපාංගයන්ට අදාළ ඔව්. මන්දයත් එම ඉලෙක්ට්‍රෝනික උපාංගයන්ට අදාළ සියලු මූලික කරුණු මෙම මතකය තුළ අන්තර්ගත කොට නිෂ්පාදනය කර ඇත. අන්තර්ගත කොට නිෂ්පාදනය කොට ඇත. මෙම මතකය එම උපකරණයන්හි මව්පුවරුව මත ස්ථාපනය කොට ඇත. එම උපකරණයන්හි මව්පුවරුව මත ස්ථාපනය කොට ඇත.
මව්පුවරුව මත ස්ථාපනය කොට ඇත. මෙම උපකරණයෙහි මෙම මතකයෙහි විශේෂත්වය වන්නේ මෙම මතකයෙහි විශේෂත්වය වන්නේ මෙම මතකයෙහි විශේෂත්වය වන්නේ මෙම මතකයෙහි විශේෂත්වය වන්නේ අන්තර්ගත කරන ලද දත්ත ඉලෙක්ට්‍රෝනික උපාංගයන්ට අයත් ඈ ඉලෙක්ට්‍රෝනික උපාංගයන්ට අයත් පොඩ්ඩක් ඉන්න මේ මොකද්ද කියන්නේ? මම ක්ලාස් එකේ හිටියේ නෑ රවුටර් ඔෆ් වෙලා කට් වුණා. right පොඩ්ඩක් ඉන්න දිසංගය නම් පොඩ්ඩක් ඉන්න චුට්ටක් ඉන්න දැන් පොඩ්ඩක් ඉන්න දැන් අපි මේක ඉවර කරමු විනාඩියක් ඉන්න යනුලි කොතනද දැන් නැවැත්තු කියන්න අන්තර්ගත කරන ලද දත්ත අන්තර්ගත කරන ලද දත්තයන් කිසිදු මැකී යාමකින් තොරව දීර්ඝකාලීනව පවතින අතර එසේ දීර්ඝකාලීනව රඳවා තබා ගැනීමට නොකඩවා විදුලිය සැපයීමක් අවශ්‍ය නොවේ. එබැවින් මෙම මතකය නශ්‍ය නොවන මතකයක් ලෙස දැක්විය හැක. වරහන් ඇතුළේ ලියන්න non volatile memory. ඊළඟ ඡේදයෙන් පටන් ගන්න. ඊළඟ ඡේදයට පෑන තියලා මුල පුරලා ඉවර වෙලා. යනුලි උදව්වක් කරන්න තිසංගට. තිසංගා කොතනද නැවතුණු තැන කියන්න? ඉලෙක්ට්‍රෝනික උපාංගයට අදාළ කියන තැනනේ. තිසංගා මම ක්ලාස් ඉලෙක්ට්‍රෝනික උපාංගයන්ට අදාළ කියන තැනනේ. ඉලෙක්ට්‍රෝනික උපාංගයන්ට අදාළ සියලු මූලික කරුණු මෙම මතකය තුළ අන්තර්ගත කොට නිෂ්පාදනය කර ඇත. සියලු මූලික කරුණු මෙම මතකය තුළ අන්තර්ගත කොට නිෂ්පාදනය කර ඇත. මෙම මතකයේ එම උපකරණයන්හි මව්පුවරුව
මෙම මතකය එම උපකරණයන්හි මව්පුවරුව මත ස්ථාපනය කොට ඇත. මෙම මතකය එම උපකරණයන්හි මව්පුවරුව මත ස්ථාපනය කොට ඇත. හරිද? මෙම මතකය එම උපකරණයන්හි මව්පුවරුව මත ස්ථාපනය කොට ඇත නේද යනුලි තියෙන්නේ? ඔව්. හරි. මෙම මතකයෙහි විශේෂත්වය වන්නේ ලස්සනට කියවන්න. ටිකක් හොඳට හයි ශබ්ද එන්න. මේ මතකයෙහි විශේෂත්වය වන්නේ අන්තර්ගත කරන ලද දත්තයන් මම ඉදිරියට ක්ලාස් එක ඉවර වුණාම එනලිකෙන් ඉල්ලන්න ලියන්න. තව චුට්ටයි. ඒ ටිකත් ලියන්න තා චුට්ටයි.